සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ ආදීනවා වචී දුච්චරිතේ අත්තාපි අත්තානං උපවදති අනුවිච්ච විඤ්ඤෝ ගරහන්ති පාපකෝ කිත්ති සද්ධෝ අභුග්ගච්ඡති සම්මූල්හෝ කාලං කරෝති කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, හිමිදිරි පාන්දර සුපුරුදු පරිදි හිරු රූපවාහිනිය ඔස්සේ ඔබේ සිත් සුවපත් කිරීමේ අරමුණින් විකාශනය කරන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ හොඳට නරකට දෙකටම හේතු වන වචනය පිළිබඳව. අපේ හිත තුළ තිබෙන අදහස් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍ය තමයි වචන කියලා කියන්නේ. වචන හැටියට මිනිස්සුන්ගේ එළියට එන්නේ හිතේ තිබෙන ස්වභාවය. එතකොට හිතක හැටි ඔබේ වචන වලින් කියන්න පුළුවන්කම තියෙනවා. බලන්න මේ සමාජයේ ජීවත් වෙන සමහරුන්ගේ වචන බොහොම රළු ස්වභාවයක් ගන්නෙ. ඒ අයගේ හිතත් ඒ වගේ රළුයි. සමහර අයගේ වචන මෘදු මොලොක්. ඒ වගේ අයගේ හිතුත් මෘදු ගතියෙන් යුක්තයි. ඒ නිසා හිතේ ස්වභාවය එළියට පෙනෙන දොරටු දෙකක් තමයි කය සහ වචනය කියලා කියන්නේ. හිතේ හැටි ඔබේ කායික හැසිරීමෙන් එළියට පේනවා. හිතේ හැටි ඔබේ වචන වලින් එළියට පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබේ ස්වභාවය මේ කය සහ වචනය කියන දොරටු දෙකෙන් එළියට එන නිසා ඒ දොරටු දෙක අතිශයින් සංවරයෙහි පිහිටුව ගන්න බුදුහාමුදුරුවෝ අපට ධර්මය දේශනා කළා. අන්න ඒ කය සහ වචනය කියන දොරටු දෙක සංවර කර ගැනීමට තමයි සීලය කියලා කියන්නේ. හිත තුළ තිබෙන අදහස් තමයි, සිතිවිලි තමයි කයනොත් වචනෙනොත් එළියට එන්නේ. එතකොට වචනය සංවර කරගන්න නම්, ඒ වගේම කය සංවර කරගන්න නම් හිතේ සංවරකමක් අපි ඇති කරගත යුතුයි. හිත අසංවරයි නම් ඒ අසංවර හිතක් තියෙන කෙනෙකුට කයයි වචනයයි කියන දොරටු දෙක සංවර කරගන්න පුළුවන්. හැබැයි ඒ සංවරකම වැඩිකල් ශක්තිමත්ව පවත්වාගෙන යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි භාවනාවෙන් තොර සීලය වැඩිකල් ගෙන යන්න අපහසුයි කියලා කියන්නේ. ඔය භාවනාව කියලා කියන්නේ හිත හදන වැඩපිළිවෙල. සීලය කියලා කියන්නේ කය සහ වචනය සංවර කරගන්න වැඩපිළිවෙල. සීලය ශක්තිමත් වෙන්න නම් හිත සුවපත් කරගන්න, හිත සංවර කරගන්න අපි මහන්සි ගන්න ඕන. එතකොට අද මේ ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ
හිතේ තිබෙන ස්වභාවය එළියට මතුවන එළියට පේන්න ගන්න මේ වචනය පිළිබඳව ප්‍රකාශ කරන්න කරුණු පැහැදිලි කරලා දෙන්න. වචනය හරහා එළියට එන වචන අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. හොඳ වචන සහ නරක වචන. හොඳ වචන ලෝකයාට යහපත පිණිස පවතිනවා. නරක වචන ලෝකයාට අහිත පිණිස පවතිනවා. ඒ වගේම තමයි හොඳ වචන තමන්ට හිතසුව පිණිසත් නරක වචන තමන්ට අහිත පිණිසත් පවතිනවා. ඒ නිසා අපිට බුදුහාමුදුරුවෝ නිතරම කතා කරන්න කියලා කිව්වේ සුභාෂිත වචන. සුභාෂිත කියලා කියන්නේ හොඳ වචන. දුබ්භාෂිත කියලා කියන්නේ නරක වචන. ඔබේ වචන හරහා වැඩිපුරම පිට වෙන්නේ සුභාෂිත වචනද දුබ්භාෂිත වචනද කියන එක තමන් කල්පනා කරන්න ඕන. දුබ්භාෂිත වචන පිට වෙනවා නම් ඒවා වළක්වාගෙන සුභාෂිත වචන එළියට එක් කරන්න කතා කරන්න අපි යොමු විය යුතුයි. අංගුත්තර නිකායේ සඳහන් වෙන වටිනා සූත්‍ර දේශනාවක් තියෙනවා වචී දුච්චරිත සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පංචමේ භික්කවේ ආදීනවා වචී දුච්චරිතේන. වචනය අසංවර වුවහොත් ඔබේ කටින් පිටවෙන වචන ටික සංවරකමකින් තොර අයහපත් වාග්මාලාවක් වචනමාලාවක් බවට පත්වෙනවා නම් එයින් තමන්ට ලැබෙන ආදීනව පහක් තියෙනවා. මේ උදෑසන ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන දවස ආරම්භන මේ මොහොතේ අද දවස මගේ වචනය හරහා නරක වචනයක් මම පිට කරන්නේ නැහැ. මෙන්න මේ ආදීනවයන්ට මුහුණ දෙන්න සිදුවන වචී දුෂ්චරිතේහි මම යෙදෙන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕන. නරක දේවල් කතා කරනවා නම් මුසාවාද, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, පරුස වචන කියනවා නම්, හිස් වචන කියනවා නම් අන්න ඒ වචන වලින් තමන්ට උරුම වෙන්න පුළුවන් මෙන්න මේ ආදීනව පහ ගැන කල්පනා කරලා ඒ වචන වලින් ඉවත් වෙන්න මහන්සි ගන්න ඕන. පළවෙනියටම බුදුහාමුදුරෝ දේශනා කරනවා අත්තාපි අත්තානං උපවදති. මේ කට හොඳ නැති වෙලා තමන්ගෙන් පිටවෙන වචනයකින් තමන්ටත් අනුන්ටත් නරකක් සිද්ධ වුණොත් කවදා හරි දවසක තමන් තමන්ට චෝදනා කරන තමන් තමන්ටම දොස් නගන ආදීනවය තමන්ට භුක්ති විඳින්න වෙනවා. බලන්න ඔය කට පරිස්සම් කරගන්නේ නැති වුනහම ඔය කටින් පිට වෙන කෙටේරි වගේ 3-4 පැත්තම කැපිලා යන වචන කියන්න ගිහිල්ලා අපි කොච්චර පසුතැවෙනවද? මට එහෙම එකක් නොකිය ඉන්නයි තිබුණේ. මගේ කට හොඳ නැහැ. ඒ නිසා තමයි මට මේ විපත සිද්ධ වුණේ. මට මේ රැකියාව නැති වුණේ. මට මේ මිතුරව නැති වුණේ. මට මේ දේ උනේ මෙන්න මේ වචනය මම හරියට පාලනය කරගත්තේ නැති නිසා. ඇයි මම මෙහෙම වචනයක් කිව්වේ? මම මොනතරම් මෝඩද? අන්න ඒ විදියට ඔය වැරදි වචන ප්‍රකාශ කරන්න ගියාම සිද්ධ වෙන්න පුළුවන් බරපතලම තත්වයක් තමයි තමන් තමන්ට චෝදනා කරනවා. ඒක අතිශයින් භයානකයි. ඒක අතිශයින් පීඩාකාරී. මම මටම චෝදනා කරනවා. ඒක මහා පීඩනයක්. ඔන්න ඔය ආදීනවේ තමන්ට ඇති වෙනවා. තමන්ගේ වචන ලෝකයාට අහිත පිණිස පවතින වචන බවට පත් වුණා. ඊළඟට දෙවිනියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා අනුවිච්ච විඤ්ඤෝ ගරහන්ති. මේ ලෝකේ දැන උගත් පඬිත බුද්ධිමත් උගතුන්
වියතුන් උතුමන් ගරහනවා නම් මේ මොන මෝඩයෙක්ද මේ මොන වචනද මේ කියලා පඬිතු උතුමෙක් ප්‍රඥාව තියෙන කෙනෙක් ඒ කෙනාට ගරහනවා නම් අන්න ඒ ආදීනවය නරක වචන බොරු කියන කේලම් කියන පරුස වචන කියන හිස් වචන කියන කෙනාට ආදීනවයක් හැටියට එනවා. ලෝකයා කවදාකවත් ඒ කෙනාගේ නරක වචනය ප්‍රශංසා කරන්නේ දොස් නගනවා. සාදු චර්යාවෙන් යුක්ත සාදු චර්යාව කියලා කියන්නේ හොඳ යහපත් චරිතවත් ජීවිත ගත කරන උතුමන් ඒ කෙනාව ප්‍රතික්ෂේප කරනවා. අර මිනිස්යාගේ කට හොඳ නැහැ. කොච්චර හොඳ වුණත් කට හොඳ නැති වුණොත් ඒ කෙනාගේ තියෙන වටිනකම නැති වෙලා යනවා. අගය නැති වෙලා යනවා. ඒ නිසා ඔබේ කට ඔබ පරිස්සම් කරගන්න ඕන. කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ කට හොඳ නැත්තම්. ඒ නිසා මේ කට පරිස්සම් කරගෙන ඉන්න ඕන. නැත්තම් ලෝකයා දොස් නගනවා. ඒ නිසා ලෝකයාගේ බැනුමට ලෝකයා තමන්ව ගරහන මට්ටමට වැටෙනවා දුබ්භාසිත වචන ඔබ පාවිච්චි කරනවා නම්. ඊළඟට පාපකෝ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡති. මුළු ලෝකේ පුරාම අන්න ඒ පෞකාර ශබ්දය තමයි විකාශනය වෙන්නේ. අර මිනිස්සයා මහ බොරුකාරයෙක්. මුළු ලෝකයාම ඒ ගැන කතා කරනවා. කටක් කැරියොත් කියන්නේ බොරුවක්. කටක් කැරියොත් කියන්නේ කුණුහරුපයක්. මේ මිනිස්සයා කරන්නෙම කේලම් කියන එක. මේ මිනිස්සයාගේ වැඩේ හිස් වචන දොඩෝ ඉන්න එක. Tamanටත් වැඩක් නැහැ, අනුන්ටත් වැඩක් නැහැ. ඒ වගේ මහා මෝඩ කතා කියක ඉන්න මිනිස්සෙක් කියලා මුළු සමාජයේම ඒ කෙනාව ප්‍රතික්ෂේප කරන මට්ටමටපත් වෙනවා. Tamanගේ කට හොඳ නැහැ කියලා ලෝකේම ප්‍රචාරය වෙලා යනවා. ඔන්න ඔය ආදීනවය Tamanට භුක්ති විඳින්න වෙනවා. තමන්ගේ වචනය හරියට පාවිච්චි කළේ නැත්තම්. ඊළඟට කියනවා සම්මූල් හෝ කාලං කරෝති. මේ වචන භාවිතය වැරදි විදියට කරපු උදවියට වචනය සංවර කරගත්තේ නැති උදවියට බොරු කියපු කේලම් කියපු කුණුහරුප කියපු හිස් වචන කියපු මිනිස්සුන්ට මරණයට පත් වෙනකොට මැරෙන්න වෙන්නේ සිහි මුලා වෙලා. ඒක ආදීනවයක්. මුලා වූ සිහියකින් තමයි මැරෙන්න වෙන්නේ. සිහියක් නැහැ. ඉන්නේ කොතනද? දැන් මොකද වෙන්නේ? මොන තත්වයකද Taman ඉන්නේ කියලා සිහියක් නැහැ. අවසිහියෙන් ඉන්නේ. ඒ අවසිහිය නිසා මේකේනා පුදුම පීඩනයකටපත් වෙනවා. ඒ නිසා බොරු කියන්න එපා, හිස් වචන කියන්න එපා, කුණුහරුප කියන්න එපා, පරුස වචන කියන්න එපා. මැරෙන මොහොතේදී තමන්ගේ සිහිය විකෘති වෙනවා. මුලා වෙච්ච ස්වභාවයක් ඇති වෙනවා පින්වත්නි. ඊළඟට පෙන්නනවා කායස්ස භේදා පරම් මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපජ්ජති. කයෙන් කය අත්හැරලා විඥානේ නිරුද්ධ වුණාට පස්සේ කායස්ස භේදා පරම් මරණ කය අත්හැරලා විඥානේ නිරුද්ධ වුණාට පස්සේ කොහෙද ගිහිල්ලා උපදින්නේ? නිරය ගිහිල්ලා උපදිනවා. මොකද වචනය හොඳ නැහැ. ඒ වචනය හොඳ නැති නිසා නිරේගාමී වෙනවා. සතර අපාය ගිහිල්ලා උත්පත්ති ලබන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඔය වචනය කියන එකේ ලොකු බලයක් තියෙනවා. අපි හිතමු සමහර උදවින්නෝ කායික ක්‍රියාකාරීත්වය හරිය හොඳයි. බොහොම හොඳට තමන්ගේ කය හසුරවනවා. කාටවත් කරදරයක් නැහැ. හැබැයි වචනය අතිශයින් අප්‍රසන්නයි. ඔය සමහර പ്രേත ලෝකවල වල പ്രേතයෝ ඉඳලා තියෙනවා. ඒ പ്രേතයන්ගේ ශරීර හරි ලස්සනයි. මේ සමහර പ്രേතයෝ ඉඳලා තියෙනවා. ශරීර හරි ලස්සනයි. වර්ණවත්. හැබැයි කටවල් ඌරු කටවල් වගේ තිබිලා තියෙන්නේ. මේ പ്രേතයන්ට ඌරු කටවල් තිබිලා තියෙන්නේ. හැබැයි ශරීර හරි ලස්සනයි. ඒ පිළිබඳව දැනගත්තාම ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ പ്രേත ලෝකවල දුක් සහිත ලෝකවල ශරීර ලස්සනට තියෙනවා ඒත් ඌරු කටවල් තියෙන්නේ ඇයි කියලා ඇහුවාම ඒකට ලැබුණු උත්තර තමයි මොනවද? කායිකව හොඳට ඉඳලා තියෙනවා ඒ නිසා කය ලස්සනයි. හැබැයි කට හොඳ නැති නිසා ඌරු කටවල් තමයි හම්බෙලා තියෙන්නේ. අන්න ඒ වගේ
මතක තියාගන්න ලස්සන ශරීර හම්බේ. හැබැයි ඌරු කටවල් තමයි මේ වචනය හරියට පරිස්සම් කරගත්තේ නැත්තම් වාචසික සංවරකමක් ඔබ ගොඩනගාගත්තේ නැත්තම් ඔබට ඇති වෙන්නේ. ඒ නිසා අපි දුබ්භාසිත වචන වලින් ඉවත් වෙන්න උනන්දු වෙන්න ඕන. සුභාසිත වචන කතා කරන තැනටපත් වෙන්න ඕන. සුභාසිත වචන කියන්නේ මොන වගේ වචනද කියන එක බුදුහාමුදුරුවෝ අපට මනාව දේශනා කරලා තියෙනවා. දැන් අපිට පුළුවන් අපි කතා කරන දේවල් සුභාසිතද දුබ්භාසිතද කියලා හොඳට තේරුම් ගන්න. සුභාසිත වචනමාලාවක අඩංගු විය යුතු ලක්ෂණ කිහිපයක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් මේ උදෑසන ඔබ හොඳට මේ වචන ගැන තේරුම් අරගෙන තමන්ගේ වචන මෙන්න මේ අංගයන් සම්පූර්ණ කරන වචන නම් ඒ වචන සුභාසිත වචන හැටියට තමන් දකින්න ඕන. ඒ වගේ වචන කිව්වට කමක් නැහැ. ඒක තමන්ටත් අනුන්ටත් දෙපාර්ශවයටම යහපත පිණිස පවතිනවා. හැබැයි යම් කිසි විදියකින් ඔබ මේට විරුද්ධ විදියට නම් කතා කරන්නේ ඒ තුලින් තමන්ටත් අනුන්ටත් මෙලොව පරලොව දෙබවයටම අහිත පිණිස පවතිනවා. සුභාසිත වචනවල තියෙන්න ඕන පළවෙනි ලක්ෂණය තමයි කාලේනච භාසිතා හෝති. හොඳට මතක තියාගන්න පින්වත්නි, කතා කරනවා කියනකොට මේ කතා කරන්න වෙලාවල් තියෙනවා. තමන් පළවෙනියටම කල්පනා කරන්න ඕන මම මේ කතා කරන්න සුදුසු වෙලාවකද? කාලේනච භාසිතා හෝති. හැම වෙලාවෙම කතා කර ඉන්න බෑ. තමන් හොඳට දක්ෂ වෙන්න ඕන කතා කරන වෙලාව හඳුනා ගන්න. සමහරු එහෙම නෙවෙයි. වෙලාවක් කලාවක් මොකක්වත් නැහැ. හම්බෙන හැම තැනදීම පැය ගණන් කයිවාරු ගහන්න ඕන. සමහරක් විට මේ බස් එකට නගින්න බලාගෙන ඉන්නේ. අනිත් කෙනාට එන බස් එකකට නැග ගන්නවත් විදියක් නැහැ. හැබැයි කියවනවා ඉවරයක් නැහැ. ගහක් ළඟ හිටගත්තොත් ගහේ කොළ ටික ඔක්කොම නැති වෙනකන් කියවනවා. අර මිනිස්සයාට යා ගන්න විදියකුත් නැහැ. වැඩ කටයුතු කරගන්න විදියකුත් නැහැ. කියවනවා ඉවරයක් නැතුව කියවනවා. ඒ කතා කරනවා කියන එකට වෙලාවක් තියනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. හැම වෙලාවෙම කතා කර යන්න පුරුදු වෙන්න එපා. කාලේනච භාසිතා හොති. ඇත්ත වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් බොරු වෙන්නත් පුළුවන්. මොන දේ කතා කළත් කතා කරන්න වෙලාවක් තියෙනවා. ඒ නිසා ඔන්න බලන්න පළවෙනි එක තමයි කාලේනච භාසිතා හෝති. සුදුසු කාලේ කතා කරන්න. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අර දිසාපාමොක් ඇඳුරුතුමාගේ ගෘහයේ හිටපු කුකුලට වෙච්ච දේ තමයි වෙන්නේ. දිසාපාමොක් ඇඳුරුතුමා ළඟ මානවකයෝ 500ක් ඉගෙන ගත්තා. ඒ කාලේ අද වගේ නෙවෙයි. ශිෂ්‍යයා ගුරුවරයාගේ තැනට ගිහිල්ලා තමයි ඉගෙන ගත්තේ. දිසාපාමොක් ඇඳුරුතුමා ළඟ 500ක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්නවා. ඒ අය උදේ පාන්දර අවදි වෙන්න ඕන. අද වගේ අවදි වෙන්න එලාම් ඔරලෝසු තිබුණේ නැහැ. ඒ කාලේ අවදි වුණේ කොහොමද? කුකුලා හඬලනකොට ඒ හඬට තමයි නැගිට්ටේ. ඉතින් මේ දිසාපාමොක් ඇඳුරුතුමාගේ ඇඳුරු ගෘහයේ මේ නේවාසිකාගාරේ කුකුලෙක් හිටියා. මේ කුකුලා හැමදාම කලට වෙලාවට උදෑසන හඬලනවා. හඬලනකොට මේ මානවකයෝ අවදි වෙනවා. අවදි වෙලා තමන්ගේ වැඩ කටයුතු ටික බොහොම හොඳින් සිද්ධ කරනවා. කාලයගේ ගතවීමත් එක්ක මොකද උනේ පින්වත්නි? මේ කුකුලා වයසට ගිහිල්ලා මරණයටපත් වුණා. මරණයටපත් වුණාට පස්සේ මේ දිසාපාමොක් ඇඳුරුතුමා ඇතුළු සිසු පිරිසට ලොකු ගැටලුවක් ඇති වුණා. මොකක්ද ඇති වෙච්ච ගැටලුව? දැන් උදේට අවදි වෙන්න අවදි කරන්න කුකුලෙක් නැහැ. අවදි වෙන්න විදියක් නැහැ. උදේ උනේ කියලා පණිවිඩය දැනගන්න ක්‍රමයක් නැහැ. ඉතින් මොකද කළේ? මේ මානවකයෝ ඔක්කොම එකට එකතු වෙලා කුකුලෙක් හොයන්න පටන් ගත්තා. දිසාපාමොක් ඇඳුරුතුමාගේ ගෘහයට ගෙනියන්න. කොහොම හරි බොහොම අමාරුවෙන් හොයාගෙන එක කුකුලෙක් අරගෙන ගියා. ගිහිල්ලා ඉවර වෙලා තියාගෙන දැන් ඉතින් කල්පනා කරනවා අපිට දැන් නම් ආයෙත් සැරයක් කලට වෙලාවට අවදි වෙලා වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් කුකුලෙක් ගෙනල්ලා තියෙන්නේ.
ඉතින් මේ මානවකයෝ බොහොම සතුටු සිතින් උදෑසන අවදි වෙන්න බලාගෙන නින්දට ගියා. බලන්න පින්වත්නි මොකද වුනේ? මානවකයෝ නිදියගෙන ටික වෙලාවක් යනකොට මේ කුකුලා හඬලන්න පටන් ගත්තා. මානවකයෝ නැගිටලා බලනකොට උදේ වෙලා නැහැ. රෑ මැද තමයි මේ කුකුලා හඬලලා තියෙන්නේ. මේ මෝඩ කුකුලා ඌට ඕන වෙලාවට හඬලනවා කියලා බැන බැන මානවකයෝ නිදියන්න පටන් ගත්තා. සමහර දවස්වලට දවල් වෙලා මේ කුකුලා හඬලනකොට මානවකයෝ අවදි වෙනකොට දවල් වෙලා බොහොම කලබලෙන් එදා වැඩ ගොඩක් අතපසු වෙලා කුකුලට බනිනවා පුදුම විදියට. මේ මෝඩ කුකුලා හඬලන්න ඕන වෙලාව දන්නේ නැහැ. මේ කුකුලට ඕන වෙලාවට තමයි හඬලන්නේ. අපිට ඇති වැඩක් නැහැ මේ කුකුලගෙන්. කලට වෙලාවට හඬලන්න දන්නේ නැති කාලය හැඬලිය යුතු වෙලාව කාලය දන්නේ නැති මේ කුකුලට මොකද උනේ? මේ මානවකයෝ ඔක්කොටම කුකුලත් එක්ක තරහ ගිහිල්ලා කේන්ති ගිහිල්ලා ඔක්කොම එකතු වෙලා මේ කුකුලට ගහලා පහර දීලා මරලා දැම්මා. බලන්න පින්වත්නි මේ කුකුලට මැරෙන්න සිද්ධ වුණේ මොකක් නිසාද? ඌ හඬලන්න සුදුසු වෙලාව නුසුදුසු වෙලාව මොකද්ද කියලා තේරුම් ගත්තේ නැහැ. නුසුදුසු වෙලාවල් වල හඬලන්න ගියපු දිසාපාමොක් ඇඳිරුතුමාගේ ගෘහයේ හිටපු කුකුලට වෙච්ච දේ තමයි පින්වත්නි කතා කරන්න සුදුසු වෙලාව මොකක්ද නුසුදුසු වෙලාව මොකක්ද කියලා වටහා ගත්තේ නැත්නම් ඔබටත් සිද්ධ වෙන්නේ. ඒ නිසා වෙලාව හඳුනා ගන්න ඕන කතා කරන්න. කාලේනච භාසිතා හෝති. ඊළඟට සච්චාච භාසිතා හෝති. කතා කරනකොට ඇත්ත කතා කරන්න ඕන. බොරු කියන්න හොඳ නැහැ. සත්‍යවාදී වෙන්න ඕන. ඇත්ත කියන්නයි බිමින්ද ගන්නයි බය වෙන්න එපා කියලා කියනවා. ඒ නිසා ඇත්ත කතා කරන්න ඕන. සුදුසු කාලයේ කතා කරන්න ඕන. ඒ කියන දේ සත්‍ය වෙන්න ඕන. බොරු වෙන්න බෑ. හැබැයි ඇත්ත වුණත් කියන විදියක් තියෙනවා. සත්‍ය වුණත් කියන විදියක් තියෙනවා. හැම වෙලාවෙම ඇත්තම කියන්නත් කියලා ගන්නලා නැහැ. එහෙමයි කියලා බොරු කියන්නු ගන්නලත් නැහැ. දැන් බලන්න යම් කිසි කෙනෙක් දුවගෙන ඔබ ඉන්න ගෙදරට එනවා කවුරු හරි මරන්න එනවයි කියාගෙන. ඇවිල්ලා ඔබේ නිවසේ ඇඳ යට රිංග ගන්නවා. අර මරන්න එන කෙනා ඇවිල්ලා ඔබෙන් අහනවා මිනිස්සෙක් ආවද මේ පැත්තට? අපි දැන් බොරු කියන්නේ නැහැ. ඇත්තමයි කියන්නේ. අපි මොකද කරන්නේ? අපි කියනවා ඔව් ආවා මේ කාමරේ ඇඳ යටට ගිහින් රිංග ගත්තා. දැන් අපි ඇත්ත කිව්වා. හැබැයි ඒ ඇත්ත ප්‍රකාශ කිරීමෙන් වෙන්නේ මොකක්ද? ඇඳ යට හිටපු මිනිස්සයා ජීවිතය රැකගන්න ඔබ වෙතට ආපු මිනිස්සයා ඇඳ යටින් එළියට අර මරන්න ආපු කෙනා අරගෙන ඒ කෙනා මරලා දානවා. එතකොට ඔබේ ඇත්ත තව කෙනෙකුට හානිය පිණිස පැවතුණා. එහෙම ඇත්ත කියන්නත් අපිට උගන්වලා නැහැ. අන්න ඒ වෙලාවක තමයි සම්‍යක් ප්‍රයෝග භාවිත කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ බොරුත් නොවන කාටවත් හානියක් නොවන ඇත්ත කියන එකට තමයි සම්ප්‍රප්පලාප කියලා කියන්නේ. හරියට ගත්තොත් ඇඳ යට හිටියත් ඇඳ උඩ නම් නෑ කියනවා වගේ කතා. එක්තරා දවසක් ඔය වගේම සිද්ධියක් මිනිස්සෙක්ව මරන්න රාජපුරුෂයෝ පන්නගෙන එනවා. භාවනානුයෝගීව භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ ඉදිරියෙන් බොහොම වේගෙන් මිනිස්සෙක් දුවනවා දැක්කා. ඊට පස්සේ රාජපුරුෂයෝ එනකොට මේ හාමුදුරු කල්පනා කරනවා අනිවාර්යයෙන්ම මේ අර මිනිස්යාව මරන්න තමයි මේ හොයාගෙන යන්නේ. මට මේ අය ඇවිල්ලා ඇහුවොත් මෙතනින් මිනිස්සේ ගියාද කියලා මට ඇත්ත කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා මං කොහොමද මේ වෙලාවේ අර පැනලා ගියපු මිනිස්යාව බේරගන්නේ? හාමුදුරුවෝ භාවනා කරන එක නවත්තලා නැගිටලා සක්මන් කරන්න පටන් ගත්තා. රාජපුරුෂය එතනට ඇවිල්ලා අහනවා මෙතනින් කවුරු හරි මිනිස්සෙක් ගියාද? මේ හාමුදුරුවෝ උත්තර දෙනවා මං ඇවිද ඉන්නකොට නම් කවුරුත් ගියේ නෑ. බලන්න ඒ උත්තරේ බොරුත් නෙවෙයි. ඇවිද ඉන්නකොට නම් කවුරුත් ගියේ නෑ. මම මෙතන ඇවිද හිටියේ ඇවිදින්නකොට නම් කවුරුත් ගියේ නෑ. ගියේ කොයි වෙලාවේද? අර වාඩි වෙලා භාවනා කරනකොට. අන්න ඒවට තමයි සම්‍යක් ප්‍රයෝග කියන්නේ. එතකොට
මේ සම්‍යක් ප්‍රයෝග කියන නාමයෙන් තව සමහර අය තනිකර බොරුත් කියනවා. බොරුම කියලා සමහරු මම මේ සම්‍යක් ප්‍රයෝගයක් ඉදිරිපත් කළේ කියනවා. එහෙම වෙන්නේ නැහැ. බොරුව බොරුවම තමයි. ඒ නිසා සම්‍යක් ප්‍රයෝග භාවිතා කරනකොට ඒවායෙන් බොරුවක් වෙන්නත් බෑ. තව කෙනෙකුට හානියක් වෙන්නත් බෑ. අන්න ඒකට තමයි සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ. එතකොට දැන් කාලේනච භාසිතා හෝති සුතුසු කාලයක් තියෙන ඒ කාලේ කතා කරන්න ඕන. සච්චාච භාසිතා හෝති ඇත්ත කතා කරන්න ඕන. ඊළඟට සංහාච භාසිතා හෝති. කතා කරනකොට මෘදු මොලොක් වචන භාවිතා කරන්න ඕන. රළු කටෝර වචන පාවිච්චි කරන්න එපා. මෘදු මොලොක් වචන, බොහොම සුහදශීලී වචන, කෙනෙකුගේ සිතක් සුවපත් කරන වචන, කෙනෙකුගේ මනසක් සුවපත් කරන වචන භාවිත කරන්න ඕන. කෙනෙක්ගේ හිත පීඩණයට ලක් කරන, කෙනෙකුගේ හිතේ කේන්තිය, ද්වේෂය ජනිත කරන වචන භාවිත කරන්න එපා. සංහාච භාසිතා හෝති. මෘදු මොලොක් වචන භාවිත කරන්න. බුදුරජාණන් වහන්සේ භාවිත කළේ මෘදු මොලොක් වචන. මහා දාමරිකයෝ දමනය කළා බුදුහාමුදුරුවෝ මේ මෘදු මොලොක් වචන වලින්. අන්න ඒ නිසා මෘදු මොලොක් වචන භාවිත කරන්න. අත්ථ සංහිතාච කතා කරනකොට අර්ථ සහිත දේවල් කතා කරන්න. අර්ථ රහිතේව කතා කරන්න එපා. ඒකින් තමන්ට ඇති වැඩකුත් නැහැ, අනුන්ට ඇති වැඩකුත් නැහැ. ඒ නිසා තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින වැඩදායී වචන කතා කරන්න ඕන. ඒවට කියනවා අත්ථ සංහිතාච, අර්ථ සහිත වචන. ඊළඟට මෙත්ත චිත්තේනච භාසිතා හෝති. කතා කරනකොට ලෝකයා කෙරෙහි මෙත් සිතින් කතා කරන්න. මෛත්‍රිය නැමැති වටිනා ගුණාංගය ඉස්මතු කරගෙන කතා කරන්න. එතකොට ඒ වචන කාටවත් අහිත පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න, මෙන්න මේ අංගයන්ගෙන් යුක්ත වචන තමයි සුභාසිත වචන කියලා කියන්නේ. එතකොට මොනවද සුභාසිත වචනයක අඩංගු විය යුතු අංග? කාලේනච භාසිතා හොති, සුදුසු කාලවල කතා කරන්නේ. ඊළඟට සච්චාච භාසිතා හොති, ඇත්තමයි කියන්නේ. සංහාච භාසිතා හොති, මෘදු මොලොක් වචනයි භාවිත කරන්නේ. අත්ථ සංහිතාච, අර්ථ සහිත වචනයි ප්‍රකාශ කරන්නේ. මෙත්ත චිත්තේනච භාසිතා හොති, මෛත්‍රී සහගතවයි ඒ කෙනා කතා කරන්නේ. ඔන්න ඔය විදියට තමන්ගේ වචනය සුවපත් කරගන්නවා නම්, සැපවත් කරගන්නවා නම්, තමන්ගේ වචනය සංවරෙහි පිහිටුවාගෙන කටයුතු කරනවා නම්, ඒ කෙනාට කිසිම දවසක තමන්ට දොස් නගන තත්වයකට පත්වන්නේ නැති බව බුදුහාමුදුරුවෝ වචී දුෂ්චරිත සූත්‍රෙදි පෙන්වුවා. ඒ කෙනාට පණ්ඩිතයෝ ගරහන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ කෙනා සිහි මුලා වී මරණයට පත්වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සිහියෙන් ඒ කෙනාගේ මරණය සිද්ධ වෙන්නේ. ඒ වගේම මරණින් මත්තේ දුගතිගාමීත්වයක්, පරලොව සතර අපායෝත්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම ඒ කෙනා පිළිබඳව කීර්තිය මිසක්කා අපකීර්තිය සමාජය තුළ පැතිරෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒ නිසා මේ හිමිදිරි පාන්දර හිරු රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන සමාජ සංගායනා ධර්ම දේශනාව ඔස්සේ ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම මගේ වචනය ගැන වගකීමෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. මගේ හිතට එන වචන මොන පීඩනයක් ආවත්, මොන ආවේගයක් ආවත්, හිතට එන ඕනම වචනයක් ඒවා පෙරන්නේ නැතුව ඔහේ මං කියන්න යන්නේ නැහැ. මම මගේ වචනය පරිස්සම් කරගන්නවා. මගේ වචනය හරහා මගේ හිතත් අන් අයගේ හිතත් රෙද්දන්නේ නැති වෙන විදියට මම භාවිත කරනවා. මම මගේ වචනය ගැන වගකීමෙන් කටයුතු කරනවා කියලා වචනය පරිස්සම් කරගන්න උනන්දු වෙන්න. ගොඩක් දෙනෙකුට හරියන්නේත්, ගොඩක් දෙනෙකුට වරදින්නෙත් ඔය වචන නිසාමයි. හොඳට නරකට
දෙකට කටමය. ඒ නිසා කට පරිස්සම් කරගන්න. කටින් එළියට එන දේ ගැනත් පරිස්සම් වෙන්න. කටින් ඇතුළට දාන දේ ගැනත් පරිස්සම් වෙන්න. ඒ නිසා මේ කට කියන්නේ පුදුම විදියට පරිස්සම් කරගන්න ඕන තැන. කටින් එළියට එන්නේ වචන ගැනත් පරිස්සම් වෙන්න. කටින් ඇතුළට ගන්නේ ආහාර පාන ඒ ගැනත් සැලකිල්ලක් ඇති කරගන්න. ඔය දෙක ගැන සැලකිල්ලක් ඇති කරගන්න පුළුවන් නම් Tamanට සුවසේ ජීවිතය ගෙවන්න පුළුවන්. ඒ සඳහා මේ දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසව පවතිවා. සීලය ශක්තිමත් කරගෙන මෙලොව සුව ලබන්ට පරලොව සුව ලබන්ට ප්‍රාර්ථනානුකූලව ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. සමාජ සංගායනා